ඔබතුමාගේ paper discussion දෙවෙනි වීඩියෝ සමග කෙරි මහයන් ගැටලුවට යනවා. table tennis බෝලයක් බෝල වගේ වැඩක් නැහැ ළමයි. ඉච්ඡුසක සිට තිරස් බීමක මත නිදහසේ වැටීමට සලස්වා ඇත. එක් පොලා පැනීමේදී චාලක ශක්තිය 50%ක් හානි වේ නම් දෙවන පොලා පැනීමෙන් පසු එය නගින උසස් වේවි. right? ඒ නගින උසස් වේවි. ළමයි මොකක්ද බෝලයක් තිබිලා තියෙනවා. බලමු යාගේ වේගය u නම් ආරම්භ වේගය බිඳුවයි මේ වගේ තැනකට එනකොට ළමයි යාගේ වේගය ලබා ගන්නවා u කියලා. අපි හිතමු u හරි v හරි මොකක්ද කියලා ගමු. v කියලාම ගමු අවසන් පොලේ වගේ. ඒකෝ ළමයි දැනුම තියෙන ළමයි දන්නවා මේ v හොයන්න සමීකරණයක් තියෙනවා. මොකද්ද සමීකරණය? v වර්ගයේ සමාන කාලය දන්නේ අපිට සමීකරණ හතරක් තියෙනවා ළමයි. ඔබ සමීකරණ හතර s සමානයි ut දාන භාගයයි at වර්ග. මම තෝරගන්න ළමයට තෝරගන්න කියන්නේ. මේක 22 දරුවෝ දාන්න බලන නිසා s සමානයි u දාන v බෙදීම දෙකයි. මේක අර ගොඩක්ම පාවිච්චි කරන්න නැති සමීකරණ. ඊට උතර v සමානයි u දාන at ඊට පස්සේ v වර්ගය සමානයි u වර්ගය දාන 2s. අය මේ සමීකරණ හතර දිහා බලනවා. ඔයාලට මේකේ නැති தත්ත්වය බලන්න. කවුද? කාලේ. කාලේ තියෙනවා මෙයා බෑ. කාලේ තියෙනවා මෙයා බෑ. කාලේ තියෙනවා මෙයා බෑ. එනවාට ඩිසිෂන් එක ගන්න සිද්ධ වෙනවා මෙයාගේ. එහෙමයි ජලි සමීකරණ තෝරගන්න. දැන් අපි අර ගැටලුව හදාගෙන අපිට නම් පාර එනවා ළමයි. ඕගොල්ලොත් ඒක ටික ටික ඉම්ප්‍රූව් කරගෙන දැනගන්න ඕනේ. 2s සමීකරණය දාන්න. දානකොට පටන් ගත්තී මෙයාගේ වේගයක් නොමැති නිසා ආරම්භ වේගය බිඳුවයි 2යි g ගුරුත්වාකර්ෂණය වෙන්නේ h. දැන් වර්ගය හැමතැන දෙනවා වර්ගමූල 2යි gh කියලා එනවා. මේ මෙතන ගැටෙන වේගය. අපිට මේ v වර්ගය කියන එක වැදගත්කම පොත් තියෙනවා. මම මෙතන බිඳුව වකන්න වෙන නිසා අනේ යා වර්ගමූල තියෙන දාන. මෙතන v වර්ගය v කියන්නේ 2යි gh වල වර්ගමූල. මේක තෝරන වීමට ඊට පස්සේ අපි දන්නවා මේ මොකද ලතින් ගානේ කැටුමේදී එක් පොලා පැනීමේදී චාලක ශක්තියෙන් 150ක් හානි වෙනවා. ළමයි මේ වෙලාවේ තියෙන චාලක ශක්තිය කියන්නේ චාලක ශක්ති සමීකරණය මොකද්ද? E සමානයි භාගය mv වර්ගය. E සමානයි භාගය mv වර්ගය. දැන් මේ චාලක ශක්තියට දාලා සමීකරණය ලියුවහම මේ v වර්ගයට දාන සමීකරණය 2gh කියලා අපිට ඇප්ලයි කරතයි කෙලින්. එහෙනම් භාගයයි m v වර්ගය වෙනකොට 2gh කියලා දානවා. මේ හින්දා මේ දෙකට ගෙදේ කැපෙනවා. කැපුණාම mgh කියලා ලස්සන උත්තරයක් එනවා. දැන් පොතට දැනුම තියෙන ළමයෙක් දන්නවා මේක කොහොමද වෙන්නේ වෙන්නේ කියන එක. ඒ ළමයා මෙතනදී HV E අතර තියෙන අලෝම සම්බන්ධතාවය කියන ගාන හදන්න යනවා ඉතින් ඉහම. ඒ තමයි පොතේම සහ ලීසිල ක්‍රමය. අපෝ මේ වීඩියෝ බලන 2022 දරුවන්ට වගේ මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම සහ මේ දැනුම අඩු ළමයිකුත් මේක බලන නිසා ඔක්කොම තේරෙන්නේ එහෙම නෑ වගේ එකක් උදාහරණයක් යනවා. හරි. දැන් ළමයි මේක චාලක ශක්තිය E සමානයි 2යි mgh කියලා ආවා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ඊළඟ ගැටුමේදී? ඊළඟ පොලා පැනීමක් සිද්ධ වෙන වෙලාවේදී මේ චාලක ශක්තිය 150ක් මෙය වෙනවා. එතකොට E2 කියන්නේ කලින් තිබ්බ ගානේ 150යි. දැන් ඔයා බලන්න මේක උසත් එක්කනේ ගාන යන දෙන්නේ. මොකද හම්බෙන්නේ? ඊළඟින් උත්සාහනේ. එතකොට මේකත් එක්ක බලනකොට චාලක ශක්තිය 150කින් අඩු වෙනවා. එයාගාව අඩු විය හැකි සාධකය තමයි m නෙමේ g නෙමේ h. එහෙනම් මොකද වෙන්නේ? e භාගයක් වෙනවා. හරි. e බෙදීම 2 වෙනවා. e බෙදීම 2 වෙන්න මෙයාගේ කවුද භාගයක් වෙන්නේ? ඇයි m හරි g හරි h හරි භාගයක් වෙන්න බෑ. m කියන එක නියතයි තමයි g කියන එක නියතයි h කියන එක භාගයක් වෙනවා. right? මේ පළවෙනි පොලා පැනීමේදී. හරි? e බෙදීම 2 වෙනවා. හරි. ඊළඟ පොලා පැනීමේදී මොකද වෙන්නේ? ඒ ඊළඟ පොලා පැනීමේදී ඒ තියෙන චාලක ශක්තියෙන් 150 ඉතුරු වෙනවා. ඒතර වගේ එක පොලා මේ 2 1 කියලා විතර එනවනේ. එතකොට e බෙදීම 2 භාගය කියන්නේ e බෙදීම 4ක් වෙනවා. මුලින්ම ආරම්භයේ තිබ්බ ගානේ 4 එකක් බවට පත් වෙනවා. දැන් 4 එකක් බවට පත් වෙන්නේ කොහොමද?
මේ m ජීවත් වෙනස් කරන ළමයි ළමයි මේ h. මේට අනුරූප වෙන්නේ ළමයි h නේ. තේරුණාද? එහෙනම් E3 අවස්ථාවේදී උපරිම උස වෙන්නේ කෙතු දෙවෙනි කොලා බැලීමේදී උපරිම උස වෙන්නේ h බෙදීම 4. අර ඊට අනුරූප h නිසා. අන්නේ දෙවෙනි කොලා බැලීමේදී මේ පළවෙනි කොලා බැලීම right පළවෙනි කොලා බැලීමේදී මේක දෙවෙනි කොලා බැලීමෙන් මේක අපි අර අකුරු පැටලවනම E1 කියලා ගමු මේක E2 කියලා ගමු තුනයි දෙවෙනි කොලා බැලීමේදී නගින උපරිම උස E බෙදීම 4ක් වෙනකන් ඉන්න පුළුවන්. ඒතර නගින වල උපරිම උස m නියතයි g නියතයි h තමයි 4ක් වෙන්නේ කියලා. මෙතන හිතන ගන්න දෙපැත්තම 4ක් විතරනේ. තවත් තියෙන දරුවෝ ඉන්නවා. ඒතර මේක නියත නිසා E බෙදීම 4ක් වෙන්න පුළුවන් h බෙදීම 4ක් වෙන අවස්ථාව. උත්තරේ h බෙදීම 4ක් තියෙනවා දෙවෙනි එක. දාගන්න. right හරි ළමයි වෙලාව මදි වගේ නම් පොඩ වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න ළමයි right මම යනවා ඊළඟ ගැටලුව හරි මොකද රූපේ පෙන්වා ඇති පරිදි සුබට තිරස් මේසයක් මත සුබට තිරස් මේසයක් මත W1 W2 බර කුට්ටි දෙකක් එකිනෙක ස්පර්ශ වෙමින් තබා ඇත. W1 කුට්ටිය මත එක් බලයක් යොදනු ලැබේ. W2 හි නිදහස් වස්තු සටහන වගේ. W2 හි නිදහස් වස්තු තමයි මේක පොඩක් දරුවෝ මම අහන ප්‍රශ්නයක්. සර් නිදහස් වස්තු සටහන කිව්වහම නිශ්චලතාවයේ තියෙන එක නේද කියලා ළමයි කීව දෙනෙක් මගෙන් අහුවා පේපර් එක ලියපු. අතට වැටලා හොලක් ගත්ත ළමයට කොහොමද? දැන් මේක නෑ මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් මේ දෙක ස්පර්ශ වෙලා තියෙනවනේ. right? ස්පර්ශ වෙලා තියෙනකොට මේ බිම බැරි වෙලා හරි ඝර්ෂණය තිබ්බම සුබට නැති පෘෂ්ඨයක් නම් ඔයා බලයක් දෙන්නම සමහරට නිශ්චලතාවයේ තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද මේක සුබට තිරස් මේසයක් මත තිබෙන නිසා අනිවාර්යයෙන් මේක චලනය වෙනවා අහන්න දෙයක් නැහැ. පොඩි බලයක් දුන්නට ගමන් චලනය වෙනවා. දැන් මම නිකන් W1 W2 නැතුව මම නිකන් M1 M2 කියලා අරගෙන ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතෙන්ට එන ප්‍රතික්‍රියාව මේ බලයට වඩා වෙනස් කියන අදහස. දැන් ඔයාලා දන්න මෙහෙම ස්පර්ශ විච්ච ගමන් ඒ දෙන්න අතර ඇති වෙනවා වෙන මෙහෙම ප්‍රතික්‍රියාවක්. ඒක වැලියු අපි දන්නේ නැහැ ප්‍රතික්‍රියාවක් ඇති. කෙසේ වෙතත් මේ දෙන්නම එකට මේ දිශාවට ඒ තොරණයෙන් ගමන් කරනවා කියලා මට හිතුනේ. එහෙනම් මුළු පද්ධතියටම f සමාන m දානවා මම මේ ඊටම සරල විදිහට හදන්න මම ඊට වඩා දරුවෝ දෙන ළමෙක් හදන්න කියන උත්තරේ ගහනවා. ඒ ළමයි දැනගන්න ඕනේ මෙතන බලයක් දුන්නාම මෙතන තියෙන බලය ඊකට වඩා වෙනස් කියලා. එහෙම වෙනස් නොවුණා නම් මේ බලය දෙමහම මේ ස්කන්ධ දෙකටම ලැබෙන තොරණේ මේ ස්කන්ධෙට විතර ලැබෙන්න විදිහ නෑ ළමයි. f සමාන m නේ. එතකොට ස්කන්ධය වෙනස් වෙද්දී බලයත් වෙනස් වෙනකොට තොරණේ නියත නිසා. ඒකෙන්ද ඒ තර්කය ආවහම මේ බල සටහන දැනගත්තාම උත්තරේ දෙක කියලා තේරලා ඉවරයි. තේරුණාද? අමතර p කියලා වෙන බලයක් කියන අදහස p කියන්නේ ඉලක්කමක් නෙමෙයි. වෙන බලයක් කියන අදහස තමයි p කියන එකේ අද ගැප් වෙලා තියෙන්නේ. එතකොට මේ බලය f කියලා හිතන්නකො. හරි. මම මේ තරකාන්විත පොඩ්ඩක් ළමයට කියලා දෙන්න මෙහෙම ගන්න කියලා. f සමාන m දැම්මහම මුළු පද්ධතියටම නැත්නම් m1 දන m2 කියලා දෙන්නටම දැම්මහම මොකද වෙන්නේ ළමයි? f කියන්නේ fමයි ගාන දුන්න එක්කෙනා මෙයා කැපෙනවා පද්ධතියට දානකොට ධන ආරෝහි දින ආවිය ඇවිල්ලා ස්කන්ධයට m1 දන m2 වෙනවා. තොරණේ a කියලා ඇවිල්ලා මේක මේ පැත්තට එනවා. f බෙදීම m1 දන m2 මේ පොඩි ගාන. ඊට පස්සේ තමයි අර මෙයාට f සමානයි මේ දානවා. මෙන්න මෙයා විතරක් වෙනම කඩලා f සමානයි මේ දානවා.
F වලට එන්නේ R. ස්කන්ධෙට එන්නේ M2 වර්ණයට එන්නේ F බෙදීම දැන් ඔය හොයාගත්ත එක M1 දන M2. දැන් බලන්න මේ උත්තරේ F2 F කියන උත්තරේ සමානද කියලා. දැන් මේ ආපු උත්තරේ දෙන්න F මොකක් හරි මොකලකින් වැඩිවලා වෙන උත්තරයක් එන්නේ කියලා. එතකොට ඒ අදහසෙන් ළමයි දැනගන්න ඕනේ මේ R වලට තියෙන F නෙමෙයි ඊට වඩා වෙනස් උත්තරයක් කියලා. එහෙනම් පිළිතුර නිවැරදි කළාමයි අර ඔබ ගන්න හදන්න අවශ්‍ය නැහැ. ළමයි දැන් මේකේ අර මේ R උයි මේක අතර වෙනසක් තියෙන නිසා අනිවාර්යයෙන් වෙන්නේ මේ වෙනසක් තියෙන නිසා අර බලේ නෙමෙයි තියෙන්නේ අර හරිම විදිය මෙන්න මෙහෙම වෙන අකුරක් R වගේ P ගන්න තත්ත්වයක් ඉදිරියේ තිබේ. මෙතන P මෙතන F ළමයි අර රූපේ දාලා තිබ්බේ මෙහෙන් P දාලා ඒකත් ගැටලුවක් නැහැ. නමුත් අර මෙහෙම තිබ්බට දැන් වඩා සුසු කොහොමද උත්තරේ මේක අර M1 M2 නෙමෙයි ගන්න තිබ්බේ W1 W2 right ඒ ස්කන්ධ දෙකක් වුණාම එහෙම වෙන්න ඕන right මේ අර ස්කන්ධ දෙක සමාන වුණා නම් ළමයි මේක හරියටම භාගයක් වෙනවා මේක බෙදීම මේ දෙකම M දාන M වෙනවා මෙතන M වෙනවා M බෙදීම දෙකයි M වෙනවා right ඕකේ ගැටලුව තියෙනවා දාන්න right හරි ඔය අටවෙනි ගාන ළමයි ගොඩක් කට්ටිය වර්ධකලා තිබ්බ ගාන වලින් එකක් ළමයි ඒක වර්ධ ගන්නවා කියන එක සාධාරණයි ටිකක් ගානේ තියෙනවා තියරිටිකල් කෑල්ල ඔය ද්‍රවස්ථිති කෑල්ල තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා නම් එයාලට පුළුවන් ළමයි අපේ YouTube channel එකේ තියෙන ද්‍රවස්ථිති ගැටලු විසඳීම කියලා වීඩියෝ දෙකක් කරලා තියෙනවා ඒක එක ගානක් තමයි ඔය right කියන්නේ බලන්න පොඩ්ඩක් ඒව හොඳට වෙලා තියෙනවා right හරි මොකක්ද තියෙන්නේ සිරස් යුණලයක ද්‍රවයක් අඩංගු වන අතර එක් බාහුවක් විවෘත කෙළවර අසදී කෙළවරට ඉහළින් 20 ms ඍණයක නියත ප්‍රවේගයෙන් තිරස් වායු ධාරාවක් ඉදිරියට එවි. වාතයේ බවන මූල ධර්ම එකකව ප්‍රවාහ වේ. යුණලය ද්‍රව මට්ටම් අතර උසෙහි වෙනස සොයන්න. right. දැන් ළමයි යුණලයක් තියෙනවාලු. එයා කියන යුණලෙ මෙහෙම තියෙනවා ඇති. ඒ යුණලයේ අසබුරු කියනවා ළමයි. යුණලයක් තියෙනවා. රූපයන්දී මේ ෆිසික්ස් කියන්නේ තරකාන්විත ඉගෙන ගැනීම. right. දැන් ඔන්න මේ යුණලයේ මෙතනින් වාතය ගලනවා 20 ms ශ්‍රේණියක වේගය. අතන මේක තීරස්ව ගමන. මෙහෙම පාසාව තියෙනවා. 20 ms ශ්‍රේණියක වේගෙන් ද්‍රවයක් ගලනවා. දැන් ද්‍රව්‍ය පටන් ගන්නකොට තියෙන වැත්තේ මේ වගේ දෙන්න මේක ලෙවල් එකේ නේ. මේ වගේ තියෙන වැත්තේ දෙන්නම නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මෙතන ද්‍රවයක් ගලනකොට ඊතර පීඩනයේ අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස බර්නර් මූලධර්මයේ හැටියට පීඩන භාගයේ ρ v වර්ගයේ දර ρ g h දැන් මෙතන සැලකුවොත් එහෙම එකම උස මට්ටම නිසා නමුත් අතර ප්‍රවේගයක් තියෙන නිසා අර ප්‍රවේගය වැඩි වෙද්දී පීඩනය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස උඩ දැනගන්න ඕන තමයි මෙතන ද්‍රවය ඉහළ පැමිණෙනවා කියන්නේ. එහෙනම් මේ ද්‍රවය ඉහළ පැමිණිලා දැන් තියෙන්නේ තිබ්බේ මේ ගානට ඒව කලින් කතාව වැඩක් නෑ ළමයි. මෙතන දැන් ද්‍රවය ඇවිල්ලා ඇති. මේක තමයි අර මේ අර නිසල එක මට්ටමක පීඩන සමාන එක තර්කය ගන්න පුළුවන් මෙතෙන්. දැන් මෙතන A කියලා ගත්තොත් මෙතන B කියලා ගත්තොත් මෙතන C කියලා ගත්තොත් මෙතන මෙතන අපි D කියලා ගත්තොත් දැන් අපි දන්න කාරණාව තමයි A ටයි D ටයි බර්නෝලි දාන්න. මොකද වෙන්නේ PA ධන භාගයේ ρ v වර්ගය එතන ρ v වර්ගය දාන්නනේ. එකම මට්ටමේ නිසා ρ g h එන්නේ ළමයි. මෙතනට දාද්දි P
PA වලට එන්නේ මෙතන D වලට එන්නේ P not වායු ගෝල පීඩනය දාන මොකද එන්නේ වෙන පුත් දෙන්නේ නැහැ භාගය ρ වර්ග බිඳුවයි ρ g චු බිඳුවයි දැන් ළමයි PA කියන්නේ කොහොමද තියෙයි අපි PA උත්තර කරගමු භාගය ρ වර්ග මෙහාට දාලා ඔන්නෝක තමයි ඔර V වලට දැම්ම හැකි ρ වලට තව විශේෂත්වයක් කියලා ළමයි ලක්කාම එතකොට විශේෂත්වය වෙන්නේ මේ දාලා තියෙන ළමයි වායුව right මේ පර්නෝලි ඉක්වේෂන් එකේ දාලා තියෙන වාතය ඒකෙන් පස්සේ පැටලීමේ ඊටකට තියෙන නිසා දැම්ම ඇප්ලිකේෂන් කරලා යනවා භාගයයි වාතයට දැම්මේ මෙතන රෝ කියන්නේ 2යි වායු ගොඩ බි වායු ගණන්ත 2යි කියලා තියෙනවා ප්‍රවේගය 20 වර්ගය දෙකට දෙක අපලම ළමයි P not ඍණ 400 20 වර්ගය 400 වෙන්නේ දැන් අපි දන්න කාරණාව තමයි ළමයි තරමත් තමයි මොසේ වෙනසනේ ඊළඟ මේ මෙතෙන්ට මේන්න නැතුව ඇති මේ වගේ තැනකට එනවා ඇති මේ උස h කියලා ගමු ඇත්තටම ළමයි මෙතන පීඩනයට සමාන වෙන්නේ නැහැ ඇත්තම විදියට හැදුවොත් ඒක හැම සමාන වෙන්නේ නැහැ මොකද වායුවට බරක් තියෙන නිසා තත්ත්වයක් විදිහට දීලා තියෙන නිසා මොකද මේ ගාන විසදීමේදී අපි අර වායුවේ ස්කන්ධය නිසා නැත්නම් ρ g h කියන එක මේ කෑල්ලට සමාන වෙනවා හැබැයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෑල්ල මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෑල්ලට සමාන වෙන්නේ නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. right? කපන්න අපි අර මේක කෙලින්ම මෙතන සමාන වෙන්නේ නැහැ. කොහොමද? PA ධන PB සමාන වෙනවා ළමයි. PA ධන භාගයේ ρ v වර්ගයට. right? PA ධන භාග මේ ρ g h. එතකොට PA කියන්නේ ඒ වල පීඩනය අපි දැන් හොයාගත්තේ ඒක ළමයි. එතන දැන් මේක P not ඍණ 400 ධන ρ වලට එතන ρ කියන්නේ ළමයි එතන ρ කියන්නේ ජලයේ ඝනත්වය 1000යි G කියන්නේ 10යි H කියන්නේ අනේ උස තමයි වට ඕනේ ගන්න හදන්න right දැන් ඔය PB කියන එක ළමයි මෙතන පීඩනයට සමාන නිසා මේ D එක මෙතනට සමාන කියලා හිතනවා D වල පීඩනය C වලට සමාන නිසා මෙතන කෙලිම P not කියලා දෙන්න හැකියි. ඒක අත්තේ කොහෙන්ද? PC සමානයි PD අර එකම වායු ගෝලයේ හැමතැනම පීඩනය සමානයිද මේ මට්ටමේ පීඩනය එකම කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? විතර P not to P not කැපෙනවා. කැපිලා ඍණ 400 මෙතෙද්දී ධන 400 බවට පත් වෙනවා. 10 වතාවක් 10 වතාවක් H. දැන් ඔක 4ෙන් බෙදුනොත් 0.04යි මීටර. අපිට උත්තරය අවශ්‍ය මීටර නෙවෙයි නම සෙන්ටිමීටර වලින්. එහෙනම් උත්තරේ 4යි සෙන්ටිමීටර. උත්තරේ දෙවනි. දාගන්න කැටු දිනවා. right හරි ඒ හරිනම් මේ අර වායුවේ බරක් තියෙන නිසා රෝ g h එහෙම සලකන්න ඕනේ ළම අනිතර හැමදාම වායු වල බින්න සමාන මේක එහෙම ගත්තා සහ ගොඩක් ඉතල ගණන් වලදී අපි එහෙම නිග්ලෙක්ට් කරලා හරිම අර වායු ගෝලයේ ඝනත්වයට සාපේක්ෂව අපිට කුසල ගන්න පුළුවන් නේද ගොඩක් මේකේ දෙකක් නෙමෙයි ඉන්නේ 1.2 වගේ ඉන්නේ අර දෙක දෙකම කැපීම පහසු වීම සඳහා right ඊට පස්සේ ඇතිකේ විතර වෙලාව නවවෙනි ගානට යනවා අපි සියලු දෙනා හොඳට ඇතම පාතියේ සියලු දෙනාම සහ පිට ළම කීව දෙනෙකුත් නියම තිබ්බා ඒගොල්ලෝ පේපර් සුත් දාලා දුන්නා ඉතින් තව අලුතෙන් ළම සහභාගී කවුරු ඉන්නවා නම් ඒගොල්ලෝගේ නම පාසල මැසේජ් එකක් දාලා WhatsApp එකට මැසේජ් එකක් දාලා නම්බරේ ඇති අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ thumbnail එක ඇති එතකොට මේක
දාන්න අපි ඒ ඔයගොල්ලෝගේ පේපරේ පළවෙනි පාරේ බලලා දෙන්න. ඊට පස්සේ ඉතින් එහාට සූප් ක්ලාසස් වලට සහභාගී වෙද්දී පොඩ්ඩක් කිව්වා සිද්ධ වෙයි. සාමාන්‍ය සතියකට 500ක් වගේ තමයි අය කරන්න අපි. right? නම රූපයේ දැක්වින ආනත තලයේ තබන ලද ගණකය ඒ 500 දෙන ළමයි සූප් ක්ලාස් එකකට එක්ක right? ක්ලාස් දෙකක් එක්ක. රූපයේ දැක්වෙන ආනත තලයේ තබන ලද ගණකය ආනතිය ක්‍රමයෙන් වැඩි කරන විට දිස්සයයි නම් ඒ තලයේ ඝර්ෂණ සම්මුඛය වන්නේ. ඒ දිස්සල යන විලාවේ ඝර්ෂණ සම්මුඛය වන්නේ කොහොමද? ළමයි ඊටම තෝරන ගැටලුවක්. ළමයි ගොඩ දෙනෙක් ලියලා තිබ්බා, කිහිප දෙනෙක් වරද්දලා තිබ්බා. වැඩි දෙනෙක් ලියලා තිබ්බා. ඒක හොඳයි. මේකේ මේ ආනත තලය මෙන්න මෙහෙම තියෙනවා. ඒ ආනත තලයේ මත තියෙනවා ස්කන්ධයක්. right? මේක තිරසට තීටා ආනතියක් තියෙනවා. මොකද වෙන්නේ අපි දන්නවා මේකේ බරක් ක්‍රියාත්මක වෙනවා. බර එනවා mg කියලා. ඒතර අපි මෙන්න මෙහෙම පොඩි මේවා කරගන්න එක අර යාන්ත්‍ර විද්‍යාව මුල් කාලේ විකරණ කතාවක්. මෙතන ටීට නම් මෙතන අනුරෙන ටීට වෙලා මෙතන අනුරෙන ටීට වෙලා මේක උනේ ටීට වෙනවා. ඒක අර එකපාරම දාගන්න දරුවෝ. ඒක හරිය නිවැරදි. ඊටසේ මේ පැත්තට එන සංරචකයේ ළමයි අර කෝණේ පැත්තට කොස්ට් විභේදනය කරාම mg cos θ කියලා එනවා. මේ පැත්තට එන්නේ mg sin θ කියලා. right? දැන් මේ කාමේ සහ රූපේ ඇතුළත් කරගත යුතු. දැන් ඇතුළත් වෙලා නැති තව බල තියෙනවා. මොනවද? දැන් මේක පල්ලෙහාට යන්න හදන නිසා ඝර්ෂණ බලයක් එන උඩට. ඊට අමතරව පෘෂ්ඨයේ සමග ස්පර්ශ වෙලා තියෙන නිසා අපි ලැබ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ දෙක මම මේක ඇදලා නැහැ. දැන් ඔන්න ඒ දෙක ලියමු. දැන් හරි වෙයි. දැන් අර පිටිපස්සට ඝර්ෂණ බලයක් ඇති. ළමයි. දැන් මේක අර චලනය වෙන්න පටන් ගන්න අවස්ථාව කියන්නේ සමතුලිතතාවයේ අන්තිම පොයින්ට් එක. සමතුලිතතාවය චුට්ටක් වෙන්න අවස්ථාව. අපි මේ වගේ ගණන් තර්ක කරන්නේ සමතුලිතයි කියලා හිතලා. මොකද අපිට සමතුලිතතාවය චුට්ටක් පැනපු එකට අසමානතාව හදාගන්න ගන්න හදන්න බෑනේ. සමතුලිතතාවයට තමයි ගන්න හදන්නේ. දැන් අපි දන්නවා මේකේ මේ R කියන එක ලැබෙනවා ළමයි කෙලින්ම mg cos θ කියන සරලම කතාව. උඩට තියෙන බල අනතලයේ ඔස්සේ සිරස් වේලා තියෙන බල අනතලයේ ඔස්සේ මෙහෙට තියෙන බල වලට සමානයි මේ දිශාවට දාලා. දැන් ඒ වගේම අපි දන්නවා මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බල වලට සමානයි. ඒ කියන්නේ F සමානයි mg sin θ බවටපත් වෙනවා. දැන් අපි දන්නවා ඊට අමතරව x සමානයි μr කියලා සමහරවිට. මේ කැලලට μr කියලා දානවා. μr mg sin θ. ළමයි r කියන මේ අපි කලින් හොයාගත්ත එක නා ඉන්න එක ඇප්ලයි කරනවා r වලට කවුද mg cos θ කියලා. එතකොට මොකද වෙන්නේ? මේක mg sin θ සමානයි. දැන් mg mg කැපෙනවා සරලව වැඩක් තියෙන්නේ cos θ හැපතර ගෙනිච්චාම mu කියන්නේ sin θ බෙදීම cos θ වෙනවා. sin θ බෙදීම cos θ කියන්නේ අපි අර බාහන දෛශික වීඩියෝස් වලදී ඔය කියලා දුන්නේ tan θ. right දාන්න. උත්තරේ 7. right? Right? Beri lihat lah baik. Right. Tadi apa namanya? Lihat lah baik. අපි යනවා මේ 10 වෙනි ගැටලුව තරමක් සංකීර්ණයි. මොකද ගැටලුව තියෙන්නේ හරස්කඩ වර්ගඵලය විශාලත්වය h උසක් දක්වා පුරවා ඇති හරස්කඩ වර්ගඵලය විශාල
ටැංකිය එක H උසක් දක්වා ජලය පුරවා ඇත. නිදහස් ජල පෘෂ්ඨයේ සිට H ගැඹුරක් පහළින් ටැංකියේ සිරස් බිත්තිය මත සිදුරක් තනා ඇත. එම සිදුරින් ජලය යන ප්‍රවේගයේ මූල 2 GH වේ ප්‍රමිලකන් 2 එම ජලයේ තිරස් පරාසය මෙන්න මෙච්චරයි 2H වර්ගමූල H ඍණ H වේ. ජලකන්දේ තිරස් පරිම තිරස් පරාසය H සමාන H පිට ලැබෙන බව විසත්ය විටය විසත්ය බලුවේ කියලා හරිද? right. ගැටලුව ගොඩක්ම සංකීර්ණ නැහැ. නමුත් යථා දුරකට දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. ඉන්නේ ටැංකියක් තියෙනවා ඇති. ටැංකිය මේක විශාලයි කියන එකේ අදහසයි කියන තේරුම් ගන්න දෙන්නම්. මේ වගේ තැනකින් කොහේ හරි ගිලක් හදීලා වතුරේ ලිටියක්. දැන් ඒ හිලෙන් වතුරේ ලිටියක් ළමයි තිරස්. ඒ තිරස් එළියට ගිය එක තමයි මෙහෙම ප්‍රක්ෂිප්ත විදිහට ගානක් විදිහට යන්නේ. right. එතකොට අපිට මෙන්න මේ අනාකූල රේඛාවක් ගන්න වෙනවා බානුලිය දාන්න. මේක A කියලා ගත්තොත් B කියලා ගත්තොත් මම මේක AB කියන ලක්ෂණ දෙකට තමයි බානුලිය දාන්නේ. ඒකේ ගාන කියලා තියෙනවා නිදහස් උසේ සිට සිම්පල් H දුරකින් කියලා ගාන දත්තයක් හිටම දීලා තියෙනවා. එතකොට මේ උස ළමයි කෙලින්ම සිම්පල් H. අර කෙලින්ම A ටයි B ටයි බානුලිය දැම්ම හැකි. A ලක්ෂයේ බානුලිය දැම්මහම PA. එතකොට මේක වායු ගෝල පීඩනයනේ. ධන මේක විභෝෂණ මට්ටමකට සලකන්න. විභව ශක්තිය සමානයි බිඳුවක් කරතන. භාගයේ රෝවි වර්ගයේ කියන එක බිඳුවක් කියනවා. ඒ ඔයා බලන් ටැංකියක් ගාවට ගිහින් ටැංකිය වතුර පල්ලෙහාට බහිනකොට ඔයාට බලන් ටැංකියට ටැංකිය වතුර පල්ලෙහාට බහිනවා පේන්නේ නැහැ. වතුරේ යටින් ඉලක්ක ඇදලා ගියත් පේන්නේ නැහැ. අර විශාල හරස් කරක් තිබ්බම මෙහෙම වෙනවා. එතකොට ඒ භාගයේ රෝවි වර්ගයේ තව පල්ලෙහාට ප්‍රවේගයේ බිඳුව. මෙතන විභෝෂණ මට්ටමකට සලකන නිසා ρGH කියන පදයක් එනවා. දැන් මෙතන ප්‍රවේගය v කියලා ගත්තොත් එතනත් ළමයි වායුව ගෝලයටම නිදහස් වෙන නිසා පීඩනය වායු ගෝල පීඩනය වෙනවා. හැබැයි එළියට යනකොට අපි විභෝෂණ මට්ටමේ කියලා සලකනවා. නමුත් ප්‍රවේගයක් භාගයේ ρ v වර්ගය කියලා තියෙනවා. එළියට යන ඒ රේඛාව විභෝෂණ මට්ටම කියලා සලකපු හින්දා ρGH කියන පදේ බිඳුව. දැන් මේකේ p0 කැපිලා ρGH සමානයි භාගයේ ρ v වර්ගය කියලා එනවා. ඒකේ මේ රෝට රෝත් කැපිලා මේක හරස් වෙන දුන්නාම 2GH සමාන වෙනවා v වර්ගයට වර්ගය හැමතැන දැම්මම වර්ගමූල 2GH වෙනවා. ඒතර රෝ වෙලක එකේ දීපේ එළියට යන වේගයේ මූල 2GH බව මේ කටපාඩම් කරගෙන ඉන්න ළමයි මේ කාගෙට පාවිච්චි කරලා ඉන්න පාර. ඒක පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එක මොකක්ද කියන්නේ? එම චලකන්දේ තිරස් පරාසය 2h වර්ගමූල h ඍණ h බව v. ඒක හරියද කියන එක ඔය තරමේ. දැන් මේකේ හැටියට ඒ හරි හොඳේ. ඒ ඕකේ. දැන් b වලට. b වල නේද? දැන් ළමයි මේ v කියන වේගය බාගත්තා. තිරස් එළියට යනකොට සිරස් වේගය බිඳුව. අපිට s සමානයි ut ධන භාගයේ t වර්ගය දැම්ම හැකි සිරස්ව පල්ලෙහාට. දැන් මෙන්න මේ කැලේ ළමයි එනවා කොච්චරද? මේ උස කැපිටල් H මේ උස සිම්පල් H මේක H ඍණ H. එතකොට මේ පල්ලෙහාට තියෙන මේව එක H ඍණ H ආරම්භ වේග බිඳුවයි භාගයයි ගුරුත්වයට වෙන්නේ G T වර්ගය. එලා මේක මෙහාට වැඩි කරන්න 2 H ඍණ H G බෙදන්න. T වර්ගය ආවේ වර්ගයත් එහා පැත්තට ගමු වර්ගමූල මේ ගන්න එනවා. ඒ වර්ගමූල දාලා වෙච්ච දෙයක් නේද? දැන් මොකද වෙන්නේ? දැන් අපි මේක පල්ලෙහාට ගමන් කරන කාලය හොයාගත්තා. ආරම්භ වේගය දන්න හින්දා S සමාන ut කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් තිරස් චලිතය. එතකොට මොකද වෙන්නේ? තිරස් ප්‍රවේගය මේ තිරස් මේ ගහන්නේ r u කියන්නේ මේක 2gh වල වර්ගමූලය t කියන්නේ මේක මොකද 2 h ඍණ h යට g වල වර්ගමූලය. නම් ඒක ආපු ගමන්ම g to g කැපෙනවා කියලා තේරෙන දෙන්න වර්ගමූලයක් ඇතුළේ තියෙන්නේ 2 2 4යි වෙනවා. ඒ 4 වර්ගමූලෙ විදිහටදී දෙකක් වෙලා එළියට. ඇතුලේ h ඍණ h.
තමයි ඔය B කියන එක වැරදි. මොකද B කියන එකේ උත්තරේ තියෙන්නේ මෙන්න මෙහෙම. චූටි වෙන්න තියෙන්නේ උත්තරේ තියෙන්නේ මෙන්න. ඒක වැරදි. right? ඒක වැරදි. මේක තමයි උත්තරේ. හරි. දැන් B වැරදි. C මොකද කියන්නේ? ජලකඳේ මොකද කියන්නේ? ජලකඳේ උපරිම තිරස්පලාසය ලැබෙනුයේ සිම්පල් h සමාන h වේදීම දෙකයි. නම මේ. මම මේක අර තියරි පන්ති උගන්වනකොට කියලා තියෙනවා. මේ වීඩියෝස් වල දාන්න. ද්‍රවස්ථිතික අකුරු සාකච්ඡාවල වීඩියෝ දෙකක් දාලා තියෙයි. ඒකේ දෙවෙනි වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේ කියලා තියෙයි උදාහරණ හදන්න. ඒක කිව්වම තමයි මේ උපරිම තිරස්පලාසය ලැබෙන්නේ. දැන් මේක h වුණාම මේකනේ h3 වෙලා තියෙන්නේ. එතකොට ඔය තිරස්පලාසෙම ලැබෙන තව කෙනෙක් ඉන්නවා. ඒ කවුද? මේක h3 වෙච්චලා මේක h වෙච්ච. දැන් තේරෙන්නද නේ? මෙයා අඩු වෙtti අරය වැඩි වෙනවා ළමයි. ඇයි මේ සම්පූර්ණ h කියන එක නියතයක් නේ? මෙයා අඩු වෙtti අරය වැඩි වෙයි. ඕකර හරිම ගාන එන්නේ මොකද්ද? දෙන්නගෙම ගුණිතේ හරියටම ලොකුම ගානක් එන්න පුළුවන් අවස්ථාව මොකද්ද? මේ දෙකම සමාන වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ළමයි හිතන්න ඔයා සම්පූර්ණ 10යි කියන. දැන් හිතන්න 10 කියන මම හදන්න try එකක් දෙනවා. පොඩක් ඔබ තේරුණා. 10 කියන එක හිතන්න 10 වරක් එක කියලා මම ගන්නවා. මේ උස 10යි යා. ඒතොර මේකට එන්නේ 10 මේකට එන්නේ 11යි කියන්නේ. right? නෑ 10 වරකම 9 වරක් කියලා. ඒතොර හරි. මෙයා 9යි මෙයා 1යි. ඊට පස්සේ මම හිතනවා මේක 9 නෙමෙයි ඒක 8 කරලා අරක දෙක කරලා බලමු. 8 වරක් දෙක 16. මේක 7 කරලා මේක 3 කරමු වැඩි වෙන උතර 9 16 21 මේක 6 කරලා මේක 4 කරමු 24 මේක 5 කරලා මේක 5 කරමු 25 මේක 4 කරලා මේක 6 කරාම ආයි මේ පදෙමයි 24 වෙන්නේ. now උපරිම වෙන්නේ ළමයි අර දෙක සමාන වෙච්ච එක තේරෙනවද? එහෙනම් මේ උපරිම වෙන්නේ උපරිම හරියටම ලැබෙන්නේ capital H සමානයි simple h capital H බෙදීම දෙක simple h සමානයි capital H බෙදීම දෙක අවස්ථාවේ තමයි. yes. C හරියටම. එතකොට A හා C නිවැරදි පිළිතුර 4. දාගන්න. right? වෙලාව අතර වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න තමයි. එතකොට මේ දෙවෙනි part 2 පළවෙනි පේපර් එකේ part 2 එකක් ඉවර වෙනවා. අපි තව දවස් නැහැ හිටපදාන්න තව එකක් ඒක උඩ ගත්තා. ඒක පැත්තේ කරමු.